අයිබෝන් දුවේ පුතේ. පුතේ අපි පහුගිය සති කිහිපේ පුරාවටම උසස් පෙළ විෂය නිර්දේශයේ පළවෙනි පාඩම තමයි සාකච්ඡා කරේ. ඉතින් පුතේ අද සිට අපි ඔයගලන්ගේ විෂය නිර්දේශයේ තියෙන තුන්වෙනි පාඩමත් ආරම්භ කරනවා. ලබන සතියේ ඉඳන් පුතේ ඔයගලන්ගේ පන්තියේ එක පැයක් පළවෙනි පාඩම යන්නේ, ඊළඟ පැය යන්නේ තුන්වෙනි පාඩම. අපි ඉදිරියට කරගෙන යනවා. ඒ නිසා පුතේ ඔයගොල්ලෝ පළවෙනි පාඩමට සටහන් පොතේ පිටු 5ක් ඉඩ තියාගෙන අපිට මොන හරි තව අමතර ප්‍රශ්න කරන්න පිටු 5ක් ඉඩ තියාගෙන අද අපි දාගමු උසස් පෙළ විෂය නිර්දේශයේ තුන්වෙනි පාඩම. ඒ කියන්නේ පුතේ පරිගණකයේ සංඛ්‍යා නිරූපණය කරන ආකාරය තවත් විදිහකට කිව්වොත් සංඛ්‍යා පද්ධති කියලා අපිට මේ පාඩම කෙටියෙන් කියන්න පුළුවන්. සංඛ්‍යා පද්ධති කියලා අපිට හඳුන්වන්න පුළුවන් මේ පාඩම. එතකොට මගේ පුතේ ඔයගලන්ගේ උසස් පෙළ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ බොහෝ දුරට ප්‍රශ්න දෙකක් හෝ එකක් අනිවාර්යෙන් පේපර් එකේ මේ පාඩමින් එනවා. ඒ වගේම ඇතැම් අවුරුදු වල පුතේ ව්‍යුහගත රචනා කොටසේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ කොටසක් විදිහට මේ පාඩමෙන් ප්‍රශ්නයක් යොමු වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ පාඩම පුතේ ඉදිරියට ඉගෙන ගන්න පාඩම් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා. ඒ නිසා මේ පාඩම හොඳට අහගන්න ඕනේ. හැබැයි මේ පාඩමේ මුල් කොටස් ටිකක් සාමාන්‍ය පෙළ ICT කරපු දරුවන්ට කම්මැලි ස්වරූපයක් ගෙනෙනවා. එහෙම කියලා මේ පාඩම කම්මැලි කියලා මග අරින්න එපා. ඔයා දන්නේ නැහැ කියලා හිතලා ආයි කරගෙන යන්න. ඒත් එක්කම මගේ පුතේ මේ අලුතෙන් ICT කියන්නේ සාමාන්‍ය පෙළ ICT කරපු නැති දරුවන්ටත් උදව්වක් වෙන විදියට තමයි මේ පාඩම කරගෙන යන්නේ. නැත්නම් ඒක අසාධාරණයක් වෙනවනේ. ඒ නිසා දන්න දරුවෝ කරුණාකරලා පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න. අපි ඉදිරි කොටස් වලට ඉක්මනට එනකම්. මේකේ සංකීර්ණ කොටස් ටිකක් තියෙනවා ඉදිරියේදී. මුල් කොටස් ටික ගොඩක් ලේසි. හරි මගේ පුතේ එහෙනම් අපි මේ පාඩමේ මාතෘකාව ලියා ගන්න සංඛ්‍යා පද්ධති කියලා. ඔයගලන්ට මම පළවෙනි නිබන්ධනය දීලා ඇති. එතකොට ලබන සතියේ මේ නිබන්ධනයේ වැඩ ටිකක් යනවා හොඳද? පැය ඔන්න මතක තියාගන්න අපි වැඩසටහන යන විදිය. එතකොට ලබන මාසෙ වෙනකොට ඔයාලට මේ නිබන්ධනයේත් හම්බ වෙනවා. මේකේ ගණන් වාට ගොඩක් තියෙනවා හදන්න. ඒකේ ගෙදර වැඩක් තියෙන නිසා තමයි මේ පාඩම පටන් ගත්තේ ඉක්මනට. ඔන්න පුතේ අපි බලමු මේ සංඛ්‍යා පද්ධති කියන්නේ මොකද්ද මේ පාඩමෙන් වෙන්නේ කියලා අපි තාමත් පැහැදිලිව මුල සිට සරලව ඉගෙන ගමු. හරි. ඔන්න පුතේ මේ ඉන්නේ ඔයා. මේ තියෙන්නේ ඔයාගේ කම්පියුටර් එකනේ. ඕනම ළමෙක් දන්නවා අපිට අපේ කීබෝඩ් එක පාවිච්චි කරලා විවිධ අකුරු ඇතුල් කරන්න පුළුවන්. ඉංග්‍රීසි අකුරු ටයිප් කරන්න පුළුවන්. විවිධ සංකේත ඇතුල් කරන්න පුළුවන්. ඉලක්කම් ඇතුල් කරන්න පුළුවන්. ඒක හැම කෙනෙක්ම දන්න දෙයක් නේ පුතේ. එතකොට මේ අපි ඇතුල් කරන දේවල් වලට කියන්නේ දත්ත කියලා. ඔයා මේ කීබෝඩ් එකෙන් කම්පියුටර් එකට ඇතුල් කරන හැම දෙයක්ම අපි දත්ත කියලා තමයි කියන්නේ. එතකොට පුතේ අපි සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේ ගණන් හදන්න ගණිතමය කටයුතු සඳහා අපි භාවිතා කරන අංක ටිකක් තියෙනවනේ පුතේ. අපි භාවිතා කරන අංක ටිකක් තියෙනවා. 0 1 2 3 4 5 6 7 8 9 දක්වා අංක භාවිතා කරනවා ගණන් හදන්න. මේ අංක ටිකෙන්නේ ඔක්කොම හැම දෙයක්ම කරන්නේ. මේ භාවිතා කරන අංක වලට මගේ පුතේ කියන්නේ දශමී සංඛ්‍යා කියලා. මේ භාවිතා කරන අංක වලට අපි කියන්නේ දශමී සංඛ්‍යා කියලා තමයි කියන්නේ. එතකොට පුතේ ඔයා කීබෝඩ් එකෙන් මේ මොන නම්බර් එක දුන්නත් අපේ කම්පියුටර් එකට අපේ කම්පියුටර් එක මේ හැම නම්බර් එකක්ම අඳුරගන්නේ එයාටම විශේෂ වෙච්ච ක්‍රමයකින්. ඒ කියන්නේ පුතේ අංක දෙකකින් තමයි අඳුරගන්නේ. මේ අඳුරගන්නේ අංක දෙකකින්. ඒ අංක දෙක තමයි පුතේ අපි කියන්නේ 1 සහ 0 කියලා. 1 සහ 0 කියන අංක දෙකෙන් තමයි අඳුරගන්නේ. ඒ අංක වලට අපි කියනවා පුතේ ද්විමේය සංඛ්‍යා කියලා. ඒ අංක වලට අපි කියනවා ද්විමේය සංඛ්‍යා කියලා. උදාහරණයක් විදිහට පුතාට අපි ගන්න දෙයක් කියමුකෝ. හරි. අපි කියමුකෝ පුතේ දැන් ඔයා මෙන්න මෙතන දැන් ඔන්න මේ තියෙනවා දෙකේ ඉලක්කම. මේක දෙකනේ. මේ තියෙනවා දෙකේ ඉලක්කම. මෙහෙම ගමු. හරි. ඔන්න තියෙනවා දෙක. එතකොට ඔයා මේක සිංහලෙන් ලිව්වොත් ඕනම ළමෙක් දන්නවනේ මේක. හරි. ඔන්න දෙක.
එතකොට ඕකම අපිට ලියන්න පුළුවන් මේ විදිහට රෝම ඉලක්කම් වලින් ලියන්න පුළුවන් දෙක කියලා නේද? මෙහෙමත් ලියන්න පුළුවන්, මෙහෙමත් ලියන්න පුළුවන්, මෙහෙමත් ලියන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් ලිව්වොත් මේ විදිහට ලියන්න පුළුවන්. හැබැයි පුතේ කම්පියුටර් එකේදී පරිගණකයේ මේ දෙක කියන එක තේරුම් ගන්නේ 1.0 කියලා. දැන් ඔයාට මෙයාව තේරෙනවා. මෙයාව පුරුදුයි. මෙයාවත් පුරුදුයි. මෙයාවත් පුරුදුයි. මෙයාවත් පුරුදුයි. ඒ වුණාට අපේ කම්පියුටර් එක අපි දෙන නම්බර්ස් මේ දෙක කියන සංඛ්‍යාව දුන්නොත් එයා තේරුම් ගන්න 1.0 කියලා. 1.0 කියලා කියන්නේ පුතේ දෙකම තමයි. ඒකට ඒක උනේ කොහොමද කියන එක ගොඩක් දරුවෝ දන්නවා. අපි දන්නේ නැති දරුවන්ට අද කියලා දෙනවා කොහොමද ඒක එහෙම උනේ කියන එක. ඒතකොට මගේ පුතේ අපි දැන් අද ඉගෙන ගන්න යන්නේ කොහොමද මේ දශමයේ සංඛ්‍යා ටිකක් නැත්නම් අපි කම්පියුටර් එකෙන් දෙන අංක ටික පරිගණකයේ තේරුම් ගන්න කියලා. හරි පරිගණකයේ තේරුම් ගන්නවා කියලා කියන්නේ ඇත්තටම අපේ කම්පියුටර් එක ඇතුලේ තියෙනවනේ පුතේ CPU එකක්. අපි ඉදිරියේදී කතා කරනවා CPU එක මදර්බෝඩ් එකේ හයි කරලා තින්නේ. එයා තමයි මේ අගයන් දෙක තේරුම් ගන්න. ඒ කියපු කතාව තේරුම් නැත්නම් දුක් වෙන්න එපා. ඉදිරියේදී ඒක සාකච්ඡා කරනවා. ඔයා මෙන්න මෙච්චරයි හිතන්න ඕනේ. අපි දෙන හැම නම්බර් එකක්ම අපේ මැෂින් එක තේරුම් ගන්න දන්නේ 1.0 කියන අගයන් වලින් විතරයි. හරිද පුතේ? දැන් ඉංග්‍රීසි හොඩියේ අකුරු 26ක් තියෙනවා. හැබැයි පුතේ පරිගණක හොඩියේ අකුරු තියෙන දෙකක් විතරයි. 0.1 මේ ඉලක්කම් දෙක විතරයි තියෙන්නේ. අපි දෙන අපි ඉමේජ් එකක් දුන්නත් වීඩියෝ එකක් දුන්නත් එයා හැම දෙයක්ම 1010 විදියට තමයි තේරුම් ගන්න. ඒක තමයි අපි මේ පාඩමෙන් ඉගෙන ගන්න යන්නේ. එහෙනම් අනුමාර්ථකාවක් දාගන්න පුතේ. පරිගණකයේ දත්ත නිරූපණය. පරිගණකයේ දත්ත නිරූපණය කියලා මේකට අග්ගල ඇඳ ගන්නකො ඉක්මනට. මේ ටික ඇඳ ගන්න. මේක ඇඳගෙන පුතේ ඊට පස්සේ මේ කැටින් මේ ටික ලියා ගන්න. හරි නේද පුතේ? බලන්න පරිගණකයේ භාවිතා කරමින් පරිශීලකයාට විවිධ වර්ගයේ දත්ත ඇතුළත් කළ හැකියි. අපිට විවිධ ඒවා පුළුවන් ඇතුළත් කරන්න අංක පුළුවන්, ඉංග්‍රීසි අකුරු පුළුවන්, සංකේත පුළුවන්. නමුත් පරිගණකයට තේරුම් ගත හැකි වන්නේ 1 සහ 0 යන අගයන් දෙක පමණි. අන්ඩර්ලයින් කරගෙන පුතේ 1 සහ 0 යන අගයන් දෙක පමණි කියන එක. හරි. පරිගණකයට තේරුම් ගත හැකි මෙම සංඛ්‍යා සමූහය ඒ කියන්නේ 1.0 කියන එක සංඛ්‍යා පද්ධතියක් ලෙස හැඳින්වේ. 1.0 කියන්නේ සංඛ්‍යා පද්ධතියක්, නම්බර් සිස්ටම් එකක්. අපි මේ වැඩ කරන 0 ඉඳන් 9 දක්වා අගයන් කියන්නේ සංඛ්‍යා පද්ධතියක්. ඒ අපි වැඩ කරන සංඛ්‍යා පද්ධතිය තමයි පුතේ දශමයේ සංඛ්‍යා පද්ධතිය. ඒ කියන්නේ ඩෙසිමල් නම්බර් සිස්ටම් එක. කම්පියුටර් එක තේරුම් ගන්න මේ අගයන් දෙක තමයි බයිනරි නම්බර් සිස්ටම් එක. ද්විමේය සංඛ්‍යා පද්ධතිය. මෙස හැඳින්වෙන අතර සංඛ්‍යා පද්ධතිය ඩිජිට්ස් නමින් හැඳින්වෙන සීමිත ඉලක්කම් සංඛ්‍යාවක් සමන්විතය. ඇත්තට පුතේ ඩිජිට් තියෙන්නේ දෙකයි. මේ අන්ඩර්ලයින් කරන්න ඩිජිට් කියන එක. ඔය ද්විමේය සංඛ්‍යා වලට අපි කියන්නේ බයිනරි කියලා. බයිනරි ඩිජිට් කියලා තමයි කියන්නේ. තවත් විදිහකට අපි මේක කියනවා පුතේ බිට් එකක් කියලා. බිට් එකක් කියලා. බිට් කියන එක තමයි බයිනරි ඩිජිට් කියලා කියන්නේ. ඒ කියන්නේ පුතේ මේ ඇත්තට මේ අපේ කම්පියුටර් එක වැඩ කරන්නේ කරන්ට් එකෙන්නේ. කරන්ට් එක තියෙන අවස්ථා දෙකයි. තියෙන අවස්ථාව ඔන් කියනවා, නැති අවස්ථාව ඕෆ් කියනවා. කරන්ට් එක තියෙන අවස්ථාව තමයි අපි 1 කියලා සලකන්නේ. කරන්ට් එක නැති අවස්ථාව අපි කියන 0 කියලා, ඕෆ් වෙච්ච අවස්ථාව. ඉතින් මගේ පුතේ 1 සහ 0 කියන අගයන් දෙක අපි කියනවා බිට් එකක් කියලා. බිට් එකක් කියලා කියන්නත් පුළුවන් මේකට BIT. ඊළඟට පුතේ අපි ලියාගමු මේ කොටස. ඒකේ කියනවා පරිගණක දත්ත නිරූපණය කරන්නේ සංඥා අවස්ථා දෙකක් මගිනි. මෙම සංඥා අවස්ථා දෙක මෙම සංඥා අවස්ථා දෙක හොඳේ. සංඛ්‍යා අවස්ථා සඳහා වෝල්ටීය මට්ටම් දෙකක් පවතී. ඉන් එකක් ඉහළ වෝල්ටීය මට්ටම. ඉහළ වෝල්ටීය මට්ටම තමයි 1 කියලා කියන්නේ. අනික පහළ වෝල්ටීය මට්ටම එක බිඳුව අවස්ථාව ලෙසද නිරූපණය වෙයි.
මේ ඉලෙක්ට්‍රොනික පරිපථවල on සහ off කියලා තමයි අපි හඳුන්වන්නේ වරහන් ඇතුලේ ලියන්න පුතේ මේකේ bit එකක් කියලා bit කියලා. සරලව තේරුම් ගන්න මෙහෙම එක කියන්නේ on off කියන්නේ 0 හරි බිඳුව off කියන්නේ බිඳුව. මෙතන සංඥා අවස්ථා සඳහා කියලා දාගන්න. right ඊට පස්සේ පුතේ අපි බලමු දැන් කොහොමද මේ 67 කියන සංඛ්‍යාව 67 කියන දශමයේ සංඛ්‍යාව හැදිලා තියෙන විදිය කොහොමද කියලා අපි පොඩ්ඩක් තේරුම් ගමු පුතේ. ඔයත් පොඩ්ඩක් ලියා ගන්න මේක 67 යන දශමයේ සංඛ්‍යාව සකස් වී ඇති අයුරු. මම මේක කියලා දුන්නාට පස්සේම ලියා ගන්නකෝ. දැන් මේ මම දශමයේ සංඛ්‍යාව තමයි පුතේ ගත්තේ. හොඳේ. දශමයේ සංඛ්‍යාවල ඊතර ඔක්කොම අගයන් තියෙන්නේ 10යි. ඒක මතක තියාගන්න ඕනේ. බිඳුවේ ඉඳන් 9 වෙනකම් ඔක්කොම අගයන් තියෙන්නේ 10යි. ද්විමීය සංඛ්‍යාවල අගයන් තියෙන්නේ ඔක්කොම 2යි. ඒ කියන්නේ අපි බෑග් එකකට මේ අගයන් ටික දැම්මොත් ඔක්කොම 10යි තියෙන්නේ. මේකේ තියෙන්නේ 2යි. මේ බෑග් එකේ 2යි. මේ බෑග් එකේ 10ක් තියෙන ඔක්කොම. බිඳුවත් එක 10යි. හරි. මේ 67 කියන සංඛ්‍යාව හැදිලා තියෙන්නේ පුතේ. බලන්න මේ පොඩි කාලේ ඉගෙන ගත්ත දේවල්. මේ 7 කියන එක පුතේ අපිට ලියන්න පුළුවන්. මෙතන අපිට ලියන්න පුළුවන් පුතේ මේ ස්ථානයේ 10 බිඳුවෙනි බලය කියලා. මෙන්න මෙතන. මේ තියෙන 10 බිඳුවෙනි බලයනේ. ඒක වැඩි කිරීම මෙතන තියෙන්නේ 7. මේ 67 හැදිලා තියෙන විදිහ තමයි මම මේ ලියන්නේ. ඒ වගේම අපිට මේ 6 කියන එක ලියන්න පුළුවන් පුතේ. 10 පළවෙනි බලය 10 පළවෙනි බලය 10 පළවෙනි බලය වැඩි කිරීම 6. ඕනම සංඛ්‍යාවක බිඳුවෙනි බලය 1යිනේ. එක 7න් වැඩි වුණොත් පුතේ මෙතනට එනවා 7යි කියලා. 10 පළවෙනි බලය 10යි. 10 6න් වැඩි වුණොත් මෙතනට එනවා පුතේ 60යි කියලා. මේ ටික එකතු වුණොත් උත්තරේ අපිට එනවා 67යි කියලා. මෙතනට 67ක් කියලා එනවා. මේ 67 මම ඔයාට හැදිලා තියෙන විදිය මේ 10 බලත් එක්ක මේ විදිහට පෙන්වුවා පුතේ. හරි? ඒ වගේම පුතේ චූටි කාලේ ඔයාට මතක ඇති මේක අපිට ගණක රාමුවකුණුත් නිරූපණය කරන්න පුළුවන්. ඇබකස් එකෙන් පුතේ මේ තියෙන්නේ. අපිට පුළුවන් මෙන්න මේ වගේ ගණක රාමුවක් ඇන්දොත් පුතා දන්නවා මේ කූරය එකේ කූර මේක 10 කූර තව කූරක් આવොත් 100යි. නැත්තම් මේක ලියන්න පුළුවන් මෙතන 10 බිඳුවෙනි බලය කියලා. ලියන්න පුළුවන් මේක ලියන්න පුළුවන් 10 පළවෙනි බලය කියලා. 10 බිඳුවෙනි බලය කියන්නේ 1යි. 10 පළවෙනි බලය කියන්නේ 10යි. දැන් මේ 67 කියන එක මේ ඝන රාමුවෙන් නිරූපණය කරන්න ඕනේ නම් මේ කූරට පුතේ අපි දාන්න ඕනේ පවලු මේකට අපි දාන්න ඕනේ බෝල කීයක් දාන්න ඕනේද? එකක් දැම්මොත් එකයි නේ වෙන්නේ මෙතන. දෙකක් දැම්මොත් දෙකයි තාම. තුනකුත් බෑ මදි. හතරයි මදි. පහයි නෑ. හයයි තවත් මදි. හතයි. අන්න එහෙම හතක් දාන්න ඕනේ අපි. මේ පැත්තකට අපි දාන්න ඕනේ කීයද? එකක් දැම්මොත් කීයද වෙන්නේ? මේ පැත්තට එකක් දැම්මොත් කීයද වෙන්නේ පුතේ මෙතන? එකක් දැම්මොත් මෙතන එකයි. එකක් දැම්මොත් කීයද වෙන්නේ? කවුරු හරි කියන බලන්න. 10 එක කියන්නේ 10යි. දැන් මේකේ අගේ කවුරු හරි කියන්නේ මෙහෙම තීද්දි මට අගේ කියන්නේ මේ ගණක රාමුවේ 17. 17යි. ඔන්න දැන් දෙකක් දැම්ම දැන් කීයද? 27. 27යි. තව එකක් දැම්ම දැන් 37යි. 47යි. 57යි. 67යි. අන්න දැන් අපි නිරූපණය කරා මේ 67 කියන එක ඔන්න ගණක රාමුවේ. එහෙනම් මගේ පුතා ලියන්න ඕනේ 67 කියන දශමයේ සංඛ්‍යාව සකස් වී ඇති අයුරු කියලා මේ ආකාර දෙක ලියලා ඊට පස්සේ වා තනියම කරන්න ඕනේ 235 කියන එක සකස් වී ඇති අයුරු. මේ විදියට අවස්ථා දෙක අඳින්න ටක් ගාලා. ඉස්සෙල්ලා මේක කරන්න ඉක්මන් කරන්න පුතේ. හරි පුතේ බලන්න 235 කියන දශම සංඛ්‍යාව සකස් වී තියෙන විදිය. 235 වාට ලියන්න පුළුවන් මේක ඉස්සෙල්ලා වගේ පුතේ 10 බිඳුවෙනි බලය
වැඩි කිරීම 5 මෙතන තියෙන අගය මේක ලියන්න පුළුවන් ඊට පස්සේ වාට 10 පළවෙනි බලය නේද වැඩි කිරීම මෙතන තියෙන අගය කීයද 3යි මේක ලියන්න පුළුවන් 10 දෙවෙනි බලය වැඩි කිරීම මෙතන තියෙන අගය 2යි ඕනම සංඛ්‍යාවක බිඳුවෙනි බලය 1යි 1 5න් වැඩි කරාම 5යි 10 පළවෙනි බලය 10යි 10 3න් වැඩි කරාම 30යි 10 දෙවෙනි බලය කියලා කියන්නේ 100යි 100 දෙකෙන් වැඩි කරාම පුතේ 200යි මේ ටික ඔක්කොම එකතු කරාම ඔයාට එනවා 235ක් එනවා උත්තරේ විදිහට ඒ වගේම ඔයාට පුළුවන් මේක ඝනකරාමුවෙන් නිරූපණය කරන්න දැන් මේකෙදී අපිට කූරු 3ක් ඕන වෙනවා මේක එකේ කූර මේක 10 කූර ඒ කියන්නේ 10 මේක 10 බිඳුවෙනි බලය මේක 10 පළවෙනි බලය මේක 10 දෙවෙනි බලය ඒ කියන්නේ 100යි මෙතන එහෙනම් අපිට මේ කූරට දාන්න වෙනවා බෝල කීයද 5ක් දාන්න වෙනවා 3යි 4යි 5යි මේකට බෝල දාන්න වෙන්නේ 3යි ඒ කියන්නේ 30ක් දැම්ම කියන එකයි මේකෙන් අදහස් වෙන්නේ මේකට දාන්න වෙන්නේ බෝල එකක් දැම්මොත් 100යි දැන් මෙහෙම ගත්තොත් මෙතන 135 තමයි මේ තියෙන්නේ 235 වෙන්නේ මේකට තව එකක් දාන්න ඕන මේ විදිහට ඇඳනම් හරි අදින පුතේ ටක් ගන්න හරි ඊට පස්සේ පුතේ අපි බලමු මාතෘකාවක් දාන්න දශමයේ සංඛ්‍යාවක් ද්විමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීම මාතෘකාවක් දාන්න පුතේ දශමයේ සංඛ්‍යාවක් ද්විමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීම ඔන්න පුතේ පළවෙනි ගාන මම ඔයාලට කියලා දෙන්නම් දැන් අපිට විභාගයට ගානක් දීලා තියෙනවා කියන්නේ මේ වගේ 35 මේක ද්විමේ කරන්නයි අපිට ඕනේ එහෙනම් පුතේ ද්විමේ සංඛ්‍යාවල අගයන් දෙකක් තියෙනවා කියලා දැන් ඔයාලට මතකයි 0.1යිනේ තියෙන්නේ ඒ නිසා ඕනම දශමයේ සංඛ්‍යාවක් ද්විමේ කරන්න આવොත් අපි එකකින් එහෙනම් පුතේ මේක අපි දෙකෙන් බෙදනවා එතකොට මේක දෙකෙන් බෙදනකොට මේ බලන්න මෙතන 3ට පුතේ දෙවරක් 1යි දෙවරක් 1යි එකක් ඉතුරු වෙන්නේ ඒක මෙතනට ගියහම 15යි 15ට දෙවරක් 7යි තවත් විදිහකට කිව්වොත් පුතේ දෙවරක් 17 34යි දෙවරක් 17 34යි ඉතුරු වෙනවා එකක් ඉතුරු වෙන එක අපි ඉස්සරහින් ලියනවා දෙවරක් 1 2යි එකක් ඉතුරු වෙන්නේ ඊළඟට බලන්න 15ට දෙවරක් 7 14යි ඉතුරු එක දානවා ඉස්සරහින් ඊට පස්සේ පුතේ මේ 17ත් අපි ආපහු දෙකෙන් බෙදන්න ඕනේ දෙකෙන් 15ට තමයි බෙදාගෙන යන්නේ හොඳේ දැන් එකට නෑ 17ට දෙවරක් 8යි දෙවරක් 8 16යි ඉතුරු එකයි ඉතුරු එක මෙහෙම පීරිකැලක් දාලා ඉස්සරහෙන් දානවා දැන් මේ 8ත් බෙදන්න ඕනේ දෙකෙන් ආයි බෙදනවා දෙකෙන් දෙවරක් 4 8යි ඉතුරු එකයි නෙමෙයි පුතේ දෙවරක් 4 8යි ඉතුරු නෑ බිඳුවයි ආයි මේ 4 බෙදන්න ඕනේ දෙකෙන් බෙදන්න බැරි වෙනකම්ම බෙදාගෙන යනවා දෙවරක් 2 4යි ඉතුරු එකයි නෙමෙයි ඉතුරු නෑ බිඳුවයි දෙවරක් 2 4යි ඉතුරු නෑ බිඳුවයි මේකත් බෙදනවා දෙකෙන් දෙවරක් 1 දෙවරක් 1 2යි ඉතුරු නෑ බිඳුවයි ඉතුරු නෑ පුතේ බිඳුවයි එතකොට පුතාට ඉතුරු වෙච්ච අගයන් ටික තියෙනවනේ පුතාගේ අවසාන පිළිතුරු වෙන්නේ මේ ඉතුරු වුණ අගයන් ටික පුතේ පහළ මගේ ඉඳන් ඉහළ මගේ දක්වා පිළිවෙලට ලියන්න ඕනේ ඒ කියන්නේ මෙන්න මේ වගේ මෙතන ඉඳන් මේ උඩට වෙනකන් උත්තරේ ලියන්න ඕනේ ඒ කියන්නේ උත්තරේ වෙන්නේ කීයද දන්නවද 1යි 0යි 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 1යි 1 එහෙනම් උත්තරේ වෙන්නේ ඔයගේ 1යි 0යි 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 1යි 1 මේ දෙකේ කෑල්ලක් දාලා තියෙන පුතේ පරිගණකේ වැඩ කරන්නේ දෙකේ පාදෙන්නේ 1.1 විතරනේ ඒ නිසා පුතේ අපි මෙතන 2 කියලා දැම්මා පාදය බේස් එක තමයි 2 තේරුන්නේ අපි පුතේ කම්පියුටර් එකෙන් 35 ටයිප් කරොත් කීබෝඩ් එකෙන් 35 ටයිප් කරොත් අපේ කම්පියුටර් එකේ අඳුරගන්නේ
1.3යි 1.1 කියන විදිහට තමයි අඳුරගන්නේ. පරිගණක අඳුරගන්නේ මේ විදිහට. තවත් විදිහකට කිව්වොත් 1.3 1.1 කියලා කියන්නේ 35ම තමයි. 35 පරිගණක ලෝකයේ අඳුරගන්න විදිහ තමයි මේ විදිහ. මේක ලියා ගන්න පුතේ. මේක ලියලා හොඳට තේරුම් අරගෙන ඔයාට තියෙනවා ගණන් 5ක් ටක් ගාලා හදන්න. මට හදන්න. මේකට හදලා උත්තර ගන්න කට්ටියට උත්තර දාන්න පුළුවන් මට WhatsApp එකට. හරි පුතේ ළමයි උත්තර එවලා තිනවා. අපි බලමු ඔයගොල්ලන්ගේ උත්තර හරිද කියලා. දැන් මේ පුතේ මේ පළවෙනි ගාන පොඩ්ඩක් බලන්න ආපහු. මේ 35 කියන එක. ඔයාගේ උත්තරත් ඔහොම චෙක් කරගන්න. ඒකත් එක්කම ඔයාට ඉස්සරහට ඕන වෙන දෙයක් මේ කියලා දෙන්නේ. දැන් පුතේ මේ 35 කියන සංඛ්‍යාව ද්විමීකරණවා දෙකෙන් බෙදාගෙන ගියේ. දෙකෙන් බෙදාගෙන ගිහලා තමයි කරේ. මේක පුතේ අපිට තවත් විදිහක් තියෙනවා කරගෙන යන්න. හොඳට අහගන්න. ඉස්සෙල්ලා මෙන්න මේ ටික මතක තියෙන්න ඕනේ පුතේ. හොඳට අහගන්න. දෙකේ බල ටික. පුතේ දෙකේ බිඳුවේ බලය කියන්නේ හොඳට අහගන්න. දෙකේ බිඳුවේ බලය කියන්නේ 1යි. මේක චුට්ටක් අහන් ඉන්නකෝ. දෙකේ බිඳුවේ බලය 1යි. දෙකේ පළවෙනි බලය දෙකේ පළවෙනි බලය කියන්නේ 2යි. දැන් පරිගණකයේ වැඩ කරන්නේ පුතේ සංඛ්‍යා දෙකක් එක්කනේ. හොඳද? මම ඒ නිසා දෙකේ බල ටික ඔයාලට මේ කියලා දෙනවා. දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි. දෙකේ තුන්වෙනි බලය කියන්නේ අහන් ඉනවා දන්නව තමයි මම දන්නවා කියලා. දෙකේ තුන්වෙනි බලය 8යි. දැන් අහනකොට උත්තර දෙන්න ඕනේ ආ. දෙකේ හතරවෙනි බලය 16යි. දෙකේ පස්වෙනි බලය බලන් ඉන්න. දෙකේ පස්වෙනි බලය 32යි. දෙකේ හයවෙනි බලය පුතේ ඊයද 64යි. දෙකේ හත්වෙනි බලය 128යි. දෙකේ හත්වෙනි බලය 128යි. හරි. දෙකේ අටවෙනි බලය 256යි. ඒ වගේ පුතේ දෙකේ 9 වෙනි බලය 512යි. දෙකේ 10 වෙනි බලය 1024යි. හොඳට අහන් ඉන්න. ওই දෙකේ බල ටික පුතේ හැම ළමෙට්ටම මතක තියෙන්න ඕනේ. දෙකේ බල ටික තමයි 1 2 ඔන්න අහගන්න. 1 2 4 8 16 32 64 128 256 512 1024. ඕනම දරුවෙක්ට ඒක කිවීමේ හැකියාව පුරුදු වෙලා තියෙන්න ඕනේ. ඔන්න හිතෙන් කියන ඔයා මොනවද කියලා දෙකේ බල ටික 1 2 4 8 16 32 64 128 256 512 1024. ඔන්න බලන්න පුතේ ඔයා හදපු ගාන අර මුල්ම ගාන 35. මගේ පුතේ මම මේ 35 ලියා ගන්නවා. හොඳ රහන් ඉන්න. 35 ලියා ගන්නවා වම් මත පැත්තේ ඉඳන්. දැන් වාට දුන්න හදන්න දුන ගණන් ටික බලන්නම්. වම් මත පැත්තේ ඉඳන් ලියා ගන්නවා දෙකේ බල විදිහට මෙහෙම මේ. ඔන්න බලන්න මම ලියා ගන්නවා. 1 හරිද? 1 ඊට පස්සේ මම ලියනවා පුතේ මේ බලන්න 1 2 හරි 4 8 16 32 මම මෙහෙම ලියා ගන්නවා 1 2 4 8 16 32 ඔහොම ලියා ගන්නවා පුතේ. වම් මත පැත්තෙන් ඉඳන් ලියා ගන්නවා. බලා ගන්නකො. මම 64 ලියන්නේ පුතේ. මම 64 ලියන්නේ මෙතනට. මෙතනට මම 64 ලියන්නේ. හේතුව දැන් මට අවශ්‍ය කරන ගාන මගේ පුතේ 35නේ. අනේ අහන් ඉන්න 35නේ. දැන් 35ට වැඩි වෙනා ගියන් මම ලියන්නේ නැහැ පුතේ. හොඳේ. 35ට වැඩි වෙනා ගියන් ලියන්නේ. හරි. එහෙනම් මම 32 න් නවත්තනවා. තේරුන්නේ මෙලෝ දෙයක්.
ඔයා පුතේ ඔයාගේ දකුණු අත පැත්තේ ඉඳන් මේ දශමයේ සංඛ්‍යාවක් දීලා තියෙනවා නම් ඒක ද්විමේ කරන්න දකුණු අත පැත්තේ ඉඳන් මේ රටාව ලියා ගන්න පුතේ. මේ රටාව ලියා ගන්න. ඊට පස්සේ මගේ පුතේ අපි බලමු 35 හදන්න පුළුවන් විදිය. 35 හදන්න මගේ පුතේ අහගන්න 35 හදන්න 32 එක ගොඩක් ගත්තොත් හරි නේද? තේරුණේ? 35 හදන්න ඇපල් ගෙඩි 35 හදාගන්න මට ඇපල් ගෙඩි 32 ගොඩක් ගත්තා නම් හරිනේ. 32 එක ගොඩක්. අහන් ඉන්න හොඳයි 32 එක ගොඩක් ගත්තා. හොඳයි 32 එක ගොඩක් ගත්තා. මං යන්නේ 35 හදාගන්න. දැන් ඔන්න 32ක් ගත්තා. ඊට පස්සේ පුතේ ඔයා ගන්නවා නම් එක දානවා ගන්නේ නැත්නම් බිඳුව දානවා. හොඳයි. හරි. 32ක් ගත්තා. දැන් මගේ පුතේ ඔයගොල්ලෝ උත්තරයක් දෙන්න. කවුරු හරි ඇපල් ගෙඩි 16 ගොඩක් ගත්තොත් වෙන්නේ මොකද්ද? 16 ගොඩක් ගත්තොත් වෙන්නේ මොකද්ද පැටියෝ? 32යි 16යි එකතු වුණාම කීයක් වෙනවද? 48ක් වෙනවා. අනේ දෙයියනේ 48ක් නෙමෙයි මට ඕනේ. 48ක් නෙමෙයි මට ඕනේ. මට ඕනේ 35යි ඕනේ. එහෙනම් ඔන්න 32 ගොඩවල් 1යි 16 ගොඩවල් මට එපා. එපා. ඊට පස්සේ පුතේ 8 ගොඩක් ගමුද එපාද? ඕනේද එපාද? 8 ගොඩක් ගන්න ගියොත් වෙන්නේ ඕනේද එපාද පුතේ? එපා. එපා. ගන්න ගියොත් වෙන්නේ ගන්න ගියොත් වෙන්නේ පැටියෝ 40ක් වෙනවා. එපා කියමු අපි. 4 ගොඩක් ගමුද එපාද? ඕනේද එපාද? එපා. එපා. 4 ගොඩක් ගත්තොත් පැටියෝ 36ක් වෙනවා. අපිට ඕනේ 35 හදාගන්න. දැන් අපි ළඟ 32ක් තියෙනවා හොඳේ. දෙකේ ගොඩක් ගමුද එපාද කියන්න බලන්න ඕගොල්ලෝ. ගමුද එපාද? ගන්න. ගමු. very good. ඒ කියන්නේ මගේ පුතේ ඒවා ගත්ත කියන්නේ එක දැම්මා. 32යි ඔන්න දැන් 34 වෙනවා. ඒ වගේ පුතේ 34යි. එහෙනම් එකේ ගොඩක් අපි ගමු. එකේ ගොඩක් ගමු. එතකොට පුතේ එකේ ගොඩක් ගත්ත කියන්නේ 1. බලන්න ඔයාගේ පළවෙනි උදාහරණයට ආපු උත්තරේ 1යි 0.0.1යි 1ද කියලා දෙකේ පාදේ බලන්න. උදාහරණ ගන්නට ආවේ 1ද කියලා. උත්තරේ 1 නේද පුතේ ආවේ? හරි. දැන් මම ඔයාලට හදන්න දුන්නනේ ගණන් වර්ගයක් 67. 67. මාත් එක්කම පොඩ්ඩ බලා ගන්න පුතේ. ඔයගලගේ උත්තර බලා ගන්න. මම 67 හදන්නයි යන්නේ. 67ට අදාළ උත්තරේ හදා ගන්නයි යන්නේ. හරි ඔන්න පුතේ. අපි මේක ලියනවා මෙහෙම. මගේ පුතා කරපු විදිය තමයි හරි බෙදලා හොඳද? මේ තව ක්‍රමයක් මේ කියලා දෙනවා මම. මේ ක්‍රමය අපිට ඉස්සරහට ඕන වෙන පුතේ පරිගණක ජාල ගණන් හදනකොට. හොඳට අහගන්න. 67 1 2 4 8 16 32 32ට පස්සේ තියෙන්නේ 64 64 ලියන්නද එපාද මෙතනට 64 ලියනවද එපාද 67 හදාගන්න 64 ලියනවද නැද්ද කියන්නකෝ අනේ ලියනවා ලියන්න ඕනේ හරි ඊට පස්සේ මම ලියනවා පුතේ 64ට පස්සේ ඊළඟට ඉන්නේ 128 නේ 128 ඉන්නේ 128 ලියනවද නැද්ද කියලා කියන්න මට 128 ලියනවද නැද්ද නෑ ඇයි නෑ කියන්නේ හේතුව 128 ලියන්නේ නැත්තේ ඇයි කියලා කියන කවුරු හරි මට ඇයි ලියන්නේ නැත්තේ ලියන්න පුළුවන් නේ ඇයි ලියන්නේ 67 හදාගන්න 128 ඕනේ නැති ඉඳා very good 64ට වඩා පුතේ මේ 64ට වඩා වැඩි නේ වැඩි එක්කෙනාව ලියන්නේ එයාව අයින් කරන්න අපිට ඕනේ දැන් 64 විතරයි එහෙනම් මගේ පුතේ 67 හදා ගන්න ඕනේ විදියනේ හොයා ගන්න ඕනේ 67 හදා ගන්න 64 ගොඩවල් එකයි 32 ගමුද 32 ගත්තොත් අම්බෝ වැඩි වෙනවනේ පුතේ හරියන්නේ නැහනේ එයා එපා 16ක් ගත්තොත් 64ට වඩා වැඩි වෙනවා එයත් එපා එහෙනම් ඔන්න 64 ගත්තා 8ක් ගත්තොත් පුතේ 8ක් ගත්තොත් හරියන්නේ නැහැ එයත් වැඩි එයත් එපා 4ක් ගත්තොත් 68ක් වෙනවා එයත් එපා 60 ඔන්න දැන් දෙකක් ගත්තොත් 66යි
දෙකක් ගත්තොත් පුතේ 66යි ගන්නව නම් අනිවාර්යෙන් එක දාන්න. දැන් තියෙන 66ක් අරන් තියෙන්නේ. ආයි මේක ගත්ත කියන්නේ 67යි. මේක ගත්ත කියන්නේ 67යි. එහෙනම් උත්තරේ වෙන්නේ 1.0.0.0.1 දෙකේ පාදේ. ඔයා බෙදලා ගන්න නැති ඒ ක්‍රමය හරි. ඔයාලට මේ තව ක්‍රමයක් පුරුදු කරනවා. මේකත් ලියා ගන්න. බලන්න මේක තමයි වෙන්න ඕනේ උත්තරේ 67ට. 67ට උත්තරේ වෙන්න ඕනේ ඕක. එකයි බිංදු 4යි එකේ 2යි. මේ ක්‍රමයෙන් ලියා ගන්න පුතේ. බලන්න ඒ වැරදුනේ කියලා ඔයගලගේ උත්තර. සමහර පුතාලගේ උත්තර වැරදි වෙලා තියෙනවා. ඊළඟට 84 බලමු ඔයා බෙදලා ගත්ත උත්තරේ හරිද කියලා. 84 පුතේ. 84ට පුතේ බලන්න 84 හදාගන්න මම 1 2 4 8 16 32 64න් නවත්තනවා පුතේ. 64න් නවත්තනවා. බලමු 84 හැදෙන විදිය. 84 හදාගන්න 64 ගොඩවල් එකක් ගන්නවා. 64 ගොඩවල් එකක් ගන්නවා මම. හරිද? 84 හදාගන්න. 32 ගොඩක් ගන්න දෙපාද පුතේ. 32 ගොඩක් ගන්නද? එපාද? එපා. එපා. 32 ගොඩක් ගත්තොත් මොකද වෙන්නේ කියන්නකෝ. උත්තරේ එතකොට කීයද එන්නේ? 96ක්. very good 96ක් එනවා. එහෙනම් එයා එපා. එහෙනම් 64ට අපි ගමුද 16ක්. 16ක් ගත්තට කමක් නැහැ නේ පුතේ. 64ට 16ක් ගත්තොත් බලන්න කීයද එන්නේ කියලා එතකොට. 64ට 16ක් ගත්තොත් 80යි නේද? බලන්න. ඔව් 80යි. තව 4යි ඕනේ බබා. තව 4යි ඕනේ. එහෙනම් 8 එපා. 4 ඕනේ. එහෙනම් වා කියන 4 ඕනේ. ඒ 4 ගත්තා නම් ඉතින් ආයි මේ දෙක එපානේ. ඔයත් එපා මට. ඔයත් එපා. ඒ දෙන්නම එපා. හරිද? ඒ දෙන්නම එපා. එතකොට උත්තරේ වෙන්නේ මගේ පුතේ 84 හදාගන්න විදිය තමයි 1.1.1.1.0 දෙකේ පාදේ. බලන්නකො හරිද කියලා ඔයගලගේ උත්තරේ 84. 84ට ආවේ එහෙමද 1.1.1.2. දැන් ඔයගොල්ලෝ බෙදලා ගත්ත එකත් හරි. පස්සේ පුතේ ඉදිරියට මේ ක්‍රමෙත් පුරුදු වෙලා තියාගන්න. ඒක අපිට ගොඩාක් ප්‍රයෝජනවත්. අර ක්‍රමෙත් කමක් නැහැ. මේක ටිකක් ලේසි හුරු වුණාට පස්සේ ඊළඟ ගාන අපි දීලා තිබ්බේ 113. 113 බලමු 113ට මොකද වෙන්නේ කියලා. මෙතනට 113 113 හදාගන්න පුතේ 1 2 4 8 16 32 64 මදි 64 මදි මදිද 113 128 ලියුවොත් හරිද මෙහෙම හරිද වැරදිද 128 ලියුවොත් හරිද වැරදිද වැරදි. යාව ලියන්න බෑ පුතේ 113ට වඩා වැඩි වුණොත් ලියන්න බෑ එහෙම ලියන්න බෑ එහෙනම් අපිට 113 හදාගන්න මගේ පුතේ 64 එකක් ගන්න වෙනවා 113 තමයි අපේ ටාගට් එක එයාව හදාගන්න 64 ගොඩවල් එකක් ගන්න වෙනවා ඒ වගේම අපිට ගන්න වෙනවා 32 ගොඩක් ගන්න වෙනවද නැද්ද ගන්න වෙනවා. එහෙනම් පුතේ මම එක දානවා එතනට ගත්තනේ. ඔයා දැන් පුතේ 64යි 32යි ගත්තා කියලා කියන්නේ 64යි 32යි ගත්තා කියන්නේ මගේ පුතේ 96ක් අරගත්තයි කියන එක හොඳේ. ඔව් දැන් හිතේ තියෙන්නේ 96. හොඳේ නැත්තම් ගාන වර්ධිනවා. 96 කියන එක තියෙන්නේ. හදන්න යන්නේ 113යි දැන් අතේ 96ක් තියෙනවා. ආයි 16ක් ගත්තොත් වැඩි වෙනවා පුතේ. 96ට 16ක් ගත්තොත් බලන්න වැඩි වෙනවද හරිද කියලා 96 112යි. අන්න හරි
96ට 16ක් ගත්තොත් පුතේ 112යි. 96ට 10ක් එකතු කරොත් 106යි. ඉතුරු 6 එකතු කරාම 112යි. හරිද? එහෙනම් මේක ගන්නත් පුළුවන්. 64යි 32යි 96යි 96යි 12යි 96යි 16යි 112යි. 112ට පුතේ 8ක් එකතු කරන්න ගියොත් වැඩි අවුල් වෙනවා. අම්බෝ ඊතර වැඩි. 112ට 4ක් එකතු කරන්න ගියොත් ඒත් වැඩි වෙනවා මේකට. 112ට 2ක් එකතු කරන්න ගියොත් ඒත් වැඩි වෙනවා. 112ට පුතා එකතු කරගන්න ඕනේ 1යි ඇත්තටම. 1යි පැටිය එකතු කරගන්න ඕනේ. එහෙනම් උත්තරේ වෙන්නේ 1යි 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 0යි 1යි 0යි 1 2 පාදේ. බලන්න ඔයා බෙදලා ගත්ත උත්තරේ හරියද කියලා. මේ ක්‍රමයටත් ලියා ගන්න 113. සර් 4ට බිඳුව නේද? මම බැලුවේ ඔයගොල්ලෝ අවධානයෙන් ඉන්නවද කියලා. මම බැලුවේ අවධානයෙන් ඉන්නවද කියලා. හරි අපි බලමු ඊට පස්සේ 203. 203 බලන්න පුතේ. 203 හදා ගන්න අපිට පුළුවන් 1 2 4 8 16 32 64 128 128 මෙහෙන් තව ලිව්වොත් 256 ලියත් හැකි. ඒ වුණාට 256 කියන්නේ පුතේ 203 අවසාන ලියන්න වෙන්නේ 128. 128. දැන් අපි බලමු 128 හදාගන්න මොකද්ද කරන්න ඕනේ කියලා. sorry 203 හදාගන්න මොකද්ද කරන්න ඕනේ කියලා. හරි. එහෙනම් මට ඔයගොල්ලෝ කියන්න 128ක් අපි ගන්නවනේ කොහොමද ඒක තේරෙනවනේ. 128ක් ගන්නවා. 64ක් ගන්නවද නැද්ද? 64ක් ගමුද? ඔව්. 64ක් මගේ පුතේ 64ක් ගත්තොත් ඔයාට බයිද එකතු කරගන්න මෙහෙම කීයක් එනවද කියලා මේ දෙකේ එකතුව. 128යි 64 හිතෙන් එකතු කරගන්න බලන්න කීයක් එනවද කියලා. 192යි. නියමයි 192ක් එනවා. 192ට පුතේ 32ක් අපි ගමුද බලන්න. 32ක් ගත්තොත් බෑ. එතකොට 224ක් එනවා. ඔන්න දැන් 32 ගන්න එපා. දැන් මගේ පුතේ මෙතනට එනකොට පුතාගේ ඔළුවේ තියෙන්න ඕනේ 192ක් හරි කියලා. දැන් 192ක් හරි. 192ක් හරි. තව 16ක් ගත්තොත් 192ට 16ක් ගන්න පුළුවන්ද බැයිද? පුළුවන්. හොඳට බලන්න කල්පනා කරලා 192ට 16ක් ගන්න බෑ නේද පුතේ? බෑ සර් 208ක් එනවා. 16ක් ගත්තොත් පුතේ 208ක් එනවා. පොඩ්ඩක් බලන්න 16ක් ගත්තොත් මෙහා අපිට මෙහාවනේ බබා හදා ගන්න ඕනේ. 16ක් ගන්න බෑ. 192ට බලන්න try කරන 8ක් ගන්න පුළුවන්ද කියලා? පුළුවන් නේද? 192ට 8ක් ගන්න පුළුවන් නේද? පුළුවන්. එතකොට එන්නේ 200යි. හරි දැන් ඔන්න 200ක් අපේ අතේ ආ 200ක් හරි 4ක් ගන්න බෑ පුතේ. එතකොට 204ක් වෙනවා. අපිට 203යි ඕනේ. මෙයාව ගන්න බෑ. දැන් 200ක් තියෙනවා. හරි මෙතන 128යි 64යි 192යි මෙතන දැන් 200යි. 200ට ඕන නම් මේ දෙක ගන්න පුළුවන්. එතකොට 202ක් හරි
203ක් ඕනේ අන්තිම කෙනාව ගත්තා නම් හරි 203යි. එහෙනම් උත්තරේ එනවා ඔයාට එන්න ඕනේ 1.1.1.1 දෙකේ පාද. ඕක ආවනම් හරි. 203 බලන්න හරිද කියලා. 1.1.1.1 203 මේ ක්‍රම ප්‍රැක්ටිස් කරලා තියාගත්තොත් ඉස්සරහට ලේසි වෙනවා අපිට ගණන් හදනකොට. ඊළඟට 140 බලමු. අපිට තියෙන 140 140ට පුතේ 128 වෙනකන් ගන්න පුළුවන්. ඊට පස්සේ 256 ගන්න බෑ. එන 140 හදා ගන්න විදිය බලමු අපි දැන් කොහොමද කියලා. දැන් ඔයා උදව් කරන්න ඕනේ. 140 හදා ගන්න ඕනේ 128 මං ගන්නවා. 128 ගන්නවා. 64 ගන්න පුළුවන්ද බැයිද? බෑ 64 ගන්න බෑ. ඔව්. එයාව ගන්න බෑ. 128ට 32ක් එකතු කරගත්තොත් කීයක් වෙනවද බලන්න. 32ක් එකතු කරගත්තොත් කීයක් එනවද? 160යි සර්. එහෙනම් එයා හරියන්නේත් නැහැ. එයාව හරියන්නේ නැහැ මගේ පුතේ. එහෙනම් අපි බලමු 128ට 16ක් එකතු කරලා පුළුවන්ද? 128ට 16ක් එකතු කරනකොට ඔය එකතු කරන්නේ 128ට 10ක් එකතු කරන්නේ. එතකොට 138යි. 38යි අර ඉතුරු 6 එකතු කරන්නේ. එතකොට 144යි. ගන්න බෑ. 128ට 8ක් එකතු කරොත් පුළුවන්ද? පුළුවන්. very good. 136 එන්නේ. 136. ඔව්. 136 136ට 4 එකතු කරමුද? 140 හරි පුළුවන්. 140 හරි. එහෙනම් පැටියෝ මේ දෙන්න බිඳුවයි මේ දෙන්න වැඩක් නැහැ නේ අපිට දැන් අරන් ඉවරනේ අපේ වැඩේ හරිනේ. එහෙනම් අපි කරන්න ඕන උත්තරේ වෙන්නේ 1.0.0.1.1.0 දෙකේ පාද. බලන්න ඕගොල්ලෝ මට ඒවල තියෙන උත්තර හරිද කියලා. ඕගොල්ලෝ බෙදලා ගත්ත උත්තරත් එක්ක බලන්න ඒව හරිද කියලා මේ ක්‍රමෙත් ලියා ගන්න. හරි මගේ පුතේ දැන් ඕගොල්ලෝ දන්නවා 140 කීබෝඩ් එකෙන් ටයිප් කරොත් එහෙම ඒකට අදාළ සිග්නල් එකක් මේ විදිහට එනවා කියලා. හරි ඒක දන්නවා. දැන් අපිට බැරි වෙලාවත් මෙන්න මෙහෙම ගාණක් ආවා පුතේ. හිතන්නකො මෙහෙම 25 මේක දිවිමේ කරන්න ආවා 25.2.3 10 පාදේ උන්න දැන් ගාණක් එනවා පුතේ මේ වගේ 25.2.3 ඔයාලට දිවිමේ සංඛ්‍යාවක් කරන්න කියලා එනවා. දැන් බලමු අපි කොහොමද මේක කරන්න කියලා. 25.2.3 දිවිමේ කරන්නේ කොහොමද කියලා. හොඳට අහන් ඉන්න. මුලින්ම මගේ පුතේ මේ දශම ටික අමතක කරන්නකෝ. මේ 25 කියන එක ඔයා දන්නේ එක්කෙනානේ. එයාව ගන්න. 25 ඔයා දන්නවනේ. හරිද? 25 කියන එක්කෙනාව ගන්න. මේ දින පුතේ 25 කියන සංඛ්‍යාව ගන්න. අරගෙන ඒක බෙදන්න ඕනේ අපි දෙකෙන්. මේ 25 පුතේ අපි දෙකෙන් බෙදමු. හොඳට අහන් ඉන්න. මේක අහන් ඉඳින්න නැත්නම් ඔයාලට තේරෙන්නේ නැති වෙයි. මේ කොටස දන්න වුණාට අහන් ඉන්න. 25 දෙකෙන් බෙදන්න තියෙනවා ඔයාලට. එතකොට පුතා දන්නවා දෙවරක් 12 24යි. දෙවරක් 12 24යි. ඉතුරු එකයි. දෙවරක් 12 24යි ඉතුරු එකයි කියලා ඔයා දන්නවා. හරිද? ඊට පස්සේ ඔයාලට පුළුවන් ආයි මේ 12 දෙකෙන් බෙදන්න.
12 දෙකෙන් බෙදනවා මේ 12 දෙකෙන් බෙදනවා ඔය හරි 12 දෙකෙන් බෙදනවා පුතේ දෙවරක් එතකොට 6යි දෙවරක් 6යි ඉතුරු නැහැ කියන්නේ බිඳුවයි ඊට පස්සේ පුතේ මේ 6ත් දෙකෙන් බෙදනවා මේ 6ත් දෙකෙන් බෙදනවා හරිද මේ 6ත් දෙකෙන් බෙදනවා කියන්නේ අර මෙතනට එන්නේ කීයද ඔයා දන්නවනේ දෙවරක් 3 6යි ඉතුරු නැහැ බිඳුවයි අව බෙදන්න පුළුවන් නේ මේකත් දෙකෙන් බෙදෙනවා දෙවරක් 1 2යි ඉතුරු 1යි ඕකනේ ඔය ඉගෙන ගත්ත ක්‍රමේ නැත්නම් අපිට අනිත් ක්‍රමයටත් ගන්න පුළුවන් 25 පුතේ ද්විමේ කරාම මේක තමයි එන උත්තරේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ 0.2 ඔයා කරන්න දන්නේ නැහැ කොහොමද කරන්නේ කියලා මේක දන්නේ නැහැ හොඳට අහගන්න පුතේ දශම කොටසක් ආවොත් 0.2 නේ ඉන්නේ දැන් 0.2 ඔන්න ඒක ඉගෙන ගන්න කරන විදිය දශම කොටසක් ආවොත් අපි බලමු කොහොමද ඒක ද්විමේය සංඛ්‍යාවක් කරන්නේ කියලා 0.2 ද්විමේය කරන විදිය බලමු මේකෙදි පුතේ මම මේ දශම තිත කෙලින් පොඩ්ඩක් ඉරක් ඇඳ ගන්නවා ඔයාලට වරදින්න නැති වෙන්න මෙන්න මෙහෙම ඉරක් ඇඳ ගත්තා මම ඈ දශම තිත කෙලින් ඉරක් ඇඳ ගත්තා දැන් අපි මේක කරේ පුතේ මේ දෙකෙන් බෙදාගෙන ගියානේ දශම කොටසක් ආවොත් ඔයා කරන්න ඕනේ ඒ අදාළ කොටස වැඩි කරන්න ඕනේ පුතේ දෙකෙන් දශම 2.3 ආවොත් දශම 4.5 ආවොත් මේ දශමත් එක්ක එන ඕන එකක් මේ පැත්තෙන් එන ඕන එකක් ඔයා වැඩි කරනවා දෙකෙන් හරිද දෙකෙන් වැඩි කරන්න ඕනේ පුතේ එතකොට අපි මේක දෙකෙන් වැඩි කරොත් දැන් දෙවරක් 3 6යි දෙවරක් 2 4යි බලන්න පුතේ බලන්න මේක දෙකෙන් වැඩි කරනවා මම මේක තව ටිකක් පොඩි කරන්න හරි දෙවරක් 3 6යි දෙවරක් 2 4යි මේ පැත්තේ අගයන් 2යි පුතේ තියෙන්නේ අගයන් 2කට ගැලපෙන අගයන් 2ක් ඇවිල්ලා දෙවරක් 3 6යි දෙවරක් 2 4යි මේ දශම තිතෙන් එහා පැත්තට කිසිම ඉලක්කමක් ගියේ නැහැ පැන්නේ නැහැනේ පුතේ එහා පැත්තට මොකද ඉලක්කමක් ගියේ නැහැනේ ඒ නිසා අපි දානවා මේ පැත්තට බිඳුවයි කියලා අවුරුදු ගියේ නැහැනේ හොඳට අහන් ඉන්න නැත්තම් තේරෙන්නේ නැහැ මේක බිඳුවයි කියලා දානවා බැරි වෙලාවත් හිතන්න මෙතන 8 ඉලක්කම තිබ්බයි කියලා මෙතන තිබ්බේ 8 ඉලක්කම කියලා හිතන්නකෝ දෙවරක් 3 6යි දෙවරක් 8 16යි දෙවරක් 3 6යි දෙවරක් 8 16යි නේ අන්න 16 ගියා නම් පුතේ 16 ගියා නම් අපි 6 මෙතන තියලා 16 ආව නම් අපි පුතේ හරිද 6 දානවා මෙතනට 6 දාලා එකක් එහා පැත්තට පැන්නයි කියලා දානවා 16 ආව නම් මෙතන අගයන් දෙක නම් පුතේ අගයන් දෙකම තියෙන්න ඕනේ තේරුන්නේ නැහැ මෙලෝදියක් අයිත් අහගන්න දෙවරක් 3 6යි දෙවරක් 2 4යි කවුරුත් එහා පැත්තට පැන්නේ නැහැ දැන් මේක වැඩි කරනවා අපව දෙකකින් මේක වැඩි කරනවා අපව දෙකකින් 46 වැඩි කරනවා දෙකකින් අපව 46 දෙකෙන් වැඩි කරනවා අපි 46 දෙකෙන් වැඩි කරාම පුතේ මේ බලන්න දෙවරක් 6 12න් දෙක එකක් ඉතුරුයි දෙවරක් 6 12න් දෙක එකක් ඉතුරුයි දෙවරක් 4 8යි 1යි 9යි දෙවරක් 6 12න් දෙක එකක් ඉතුරුයි දෙවරක් 4 8යි 1යි 9යි ඒත් කවුරුත් මේ පැත්තට පැන්නේ මේ පැත්තට පැන්නේ නැහැ අගයන් දෙකනේ මේ මෙතන තියෙන්නේ අගයන් දෙකම ගානට යනවා මේ විදිහට ඊට පස්සේ පුතේ ආයි මෙයාගේ වැඩි කරනවා දෙකෙන්
මෙයාගේ වැඩි කරනවා දෙකෙන්. බලමු. දෙවරක් 2 4යි. පුතේ දෙවරක් 2 4යි. දෙවරක් 9 18යි කියලා මෙහෙම දැම්මොත් වැරදි පැටියෝ. අගයන් මෙතන 3ක් එන්න බෑ. මෙතන 2යිනේ පුතේ තියෙන්නේ. මෙතන 2යිනේ තියෙන්නේ. ඒ දෙක තමයි මේ මෙතන දෙකට වඩා එන්න බෑ. දෙවරක් 2 4යි දෙවරක් 9 18යි. 18 නම් අපි 18 දාන්නේ එකක් මේ පැත්තට පැන්න මේ. එකක් මේ පැත්තට පැන්න. හරි පරිස්සමෙන් තේරුම් ගන්න. හරි වාමට මේකට උදව් කරන්න. එහෙනම් 84 මොකද කරන්න? ආයෙ වැඩි කරනවා දෙකේ. අඩුම ගානේ අවස්ථා 6ක් වෙනකන්වත් කරන්න ඕනේ 15ට. දෙවරක් 4 8යි. දෙවරක් 4 8යි. දෙවරක් 8 16යි. 16 මෙතන 6 දැම්මා. එකක් පැන්න එහා පැත්තට. 68 වැඩි කරනවා දෙකෙන්. දෙකෙන් වැඩි කරන්න. දෙවරක් 8 16න් 6 එකක් ඉතුරුයි. දෙවරක් 6 12 එකයි 13යි. 13න් පුතේ 3 මේ පැත්තට දැම්මා. එක මෙහෙට ගියා. මේකත් වැඩි කරනවා අපි දෙකෙන්. මේක නිමාවක් වෙන්නේ නැහැ. ඔයාලට ඕන මුළු ජීවිත කාලෙම වැඩි කර කර ඉන්න පුළුවන්. මේක වැඩි කරමු. දෙවරක් 6 12න් දෙක එකක් ඉතුරුයි. දෙවරක් 3 6 1යි 7යි. එහා පැත්තට කවුරුත් පැන්නේ නැහැ. එහා පැත්තට කවුරුත් පැන්නේ නැත්තම් බිඳුවයි. මෙච්චර මෙහෙම වෙන්නේ නැහැ. දෙකෙන් තුනෙන් ඉවර වෙනවා සමහර ගණන්. හොඳේ. මම මේ අමාරු ගණන් දුන්නේ. දැන් පුතේ හොඳට අහගන්න. ඔයාට 25ට ආපු අගයන් ටික ඔයා උත්තරේ ලියනකොට ලියන්නේ 25ට ආපු අගයන් ටික උත්තරේ ලියනකොට ලියන්නේ 15 සිට ඉහළට. 15 සිට ඉහළට. මෙහෙම 15 සිට ඉහළටනේ ලියන්නේ. ඔහොම 15 සිට ඉහළට ලියන්න. දශම කොටසේ පුතේ මේන උත්තර ටික අපි ලියන්න ඕනේ. මේන උත්තර ටික ලියන්න ඕනේ. ඉහළ සිට පහළට. ඉහළ සිට පහළට ලියන්න ඕනේ. ඔන්න ඔතන ඉඳන් පහළට. ඒ අනුව උත්තරේ වෙන්නේ පුතේ හොඳට අහගන්න 25ට අදාළ උත්තරේ 25ට අදාළ උත්තරේ වෙන්නේ ඒ බලන්න උත්තරේ 25ට අදාළ උත්තරේ අර මම උත්තරේ ලියනවා මෙතන 25ට අපිට එන්නේ 1.1.2.1 මේ 1.1.2.1 ඔය 25ට ආපු උත්තරේ ලිව්වේ 1.1.2.1 ඊට පස්සේ මේ දශම තිත මේ දශම තිත මේක තියෙනවා මෙතනින් දශම තිතක් 1.1.2.1 මේ තිබ්බේ 25 මේ දශම 2.3ට ආපු උත්තරේ 0.2 0.2 1.3යි 0.2 1.3යි බිඳුව 0.2 1.3යි බිඳුව මේක පුතේ දෙකේ පාදේ කියලා දාන්න ඕනේ අපි. දෙකේ පාදේ කියලා දාන්න ඕනේ. මේ විදිහට. එතකොට පුතේ මේ තියෙන උත්තරේ. ඒ කියන්නේ අපි 25.3 පරිගණකයට ඇතුළත් කරොත් පරිගණකයේ අඳුරගන්නේ මේ විදිහට. මේ විදිහට තමයි අඳුරගන්නේ. එහෙනම් ලස්සනට මේක දැන් හිමින් තේරුම් අරන් ලියා ගන්න මෙන්න මේ කොටස තමයි ඔයාලට පැටලෙනවා නම් පැටලෙන්නේ. අයි පාරක් කියලා දෙන්නම්. හිමීට තේරුම් අරන් ලියා ගන්න ලස්සනට. එතකොට දැන් මේ බෙදීම එක අපි කොතනින් කොහොමද නවත්තන්නේ කියලා දැනගන්න. ඒක පුතේ අපි අවස්ථා 6කට වඩා කරන්න එපා. අවස්ථා 6ෙන් නවත්තන්න.
උපරිම අවස්ථා 6ක් ගන්න 6ක් වෙනකන් ගන්න තව මේක බෙදෙන්න මේ වැඩි වෙනවනේ 6ෙන් නවත්තන්න හොඳේ හරි thank you. හරි සමහර ඒවා පියවර 2කින් 3කින් නවතිනවා දැන් උදාහරණයක් විදිහට මේ බලන්නකෝ උදාහරණයක් ගත්තොත් 0.25 ගත්තා කියමුකෝ අපි 0.25 ආපු අවස්ථාව මේක වැඩි කරනවා මම 2කින් මෙහෙම වාට ගානකදී 0.25 ආවා කියලා හිතන්නකෝ මේක වැඩි කරනවා මම 2කින් එතකොට පුතේ දෙවරක් 5 මේ බලන්න දෙවරක් 5 10න් බිඳුව එකක් ඉතුරුයි දෙවරක් 2 4 1යි 5යි හරිද එහා පැත්තට කවුරුත් ගියේ නැහැ බිඳුවයි ආයි මම මේක වැඩි කරනවා 2කින් එතකොට දෙවරක් බිඳුව බිඳුවයි දෙවරක් බිඳුව බිඳුවයි දෙවරක් 5 10යි 10 කියන්නේ මෙතනට බිඳුව දැම්මා එහා පැත්තට 1 දැම්මා දැන් පුතේ මේක කොච්චර වැඩි කරත් වැඩක් නැහැ කොච්චර වැඩි කරත් බිඳුව තමයි එන්නේ මේ ගාන මෙතනදී නවත්තන්න පුළුවන් වාට ඒ කියන්නේ මේකේ උත්තරේ විදියට අවසානයේදී ඔයාට 0.1 ගන්න වෙන්නේ 0.1 එතනින් එහාට වැඩක් නැහැ ඔක්කොම බිඳුව එන්නේ මෙතනින් නවතින දැක්කද අන්න ඒ වගේ සුළු වෙන ගණන් තියෙනවා මම ඔයාට ඒ වගේ එකක් දෙන්නේ නැතුව මේ වගේ එකක් දුන්නේ දැන් ගෙදර වැඩ ටිකක් දෙනවනේ ඒතකොට ඔයාට කරගෙන යන්න පුළුවන් තනියම මේකයි හරි මේක ලස්සනට ලියා ගන්න පුතේ හරි නේද පුතේ එහෙනම් ගෙදරදී එතකොට දැන් මෙතන අපි 2කින් ගුණ කරනවා කියලා කියන්නේ මෙතන දීමේ සංඛ්‍යාවන් නිසාද අපි දීමේ සංඛ්‍යා ඔය කියන්නේ දැන් 23 අපි 2කින් ගුණ කරන්නේ අපිට දීමේ සංඛ්‍යාවක් හොයන්නද කියලා නිසාද ඔව් දීමේ සංඛ්‍යාවක් කරන්න ඕන නිසා අපි උදාහරණයක් ගත්තොත් මේක අමතක කරන්නකෝ මේ ටික නැහැ කියන්නකෝ මේ තියෙන දශමයේ සංඛ්‍යාවන්නේ එතකොට දශමයේ සංඛ්‍යාවක් අපි ද්විමේ කරන්න නම් 2කින් බෙදාගෙන යනවා හරි 2කින් බෙදාගෙන යනවා ඒ දශමයේ සංඛ්‍යාව කොටසට මෙන්න මේ වගේ දශමයේ කොටසක් එල්ලුණොත් පුතේ මෙහෙම කොටසක් එල්ලුණොත් මේක දශමයේ කරන්න මේ දශමයේ කොටස ද්විමේ කරන්න අපි 2කින් වැඩි කරගෙන යන්නේ 2කින් බෙදෙනව නෙමෙයි වැඩි කරන එක අනිත් පැත්ත තමයි කරන්නේ ඒක හොඳ සත් දශමය වගේ අහුනොත් දැන් දශමයේ විතර කොහමද තව 16න් ගුණ කරන් යන්නේ ඔව් අන්න හරි මම ඒක ඉස්සරහට කතා කරන්න නේ සත් දශමය යනකොට thank you හරි දැන් පුතේ ඔයගොල්ලෝ ගෙදරදී මෙන්න මේ ගණන් පොඩි ගණන් පහක් තියෙනවා ලබන මාසේ ටියුට් එකක් හම්බ වෙනවා මේ තාම පටන් ගත්තේ නැහැ මේ පොඩි දේවල් ටික කියන්නේ මේ දැනට උනට මේ දේවල් අල්ලගෙන යන්න ඕනේ චූටි දේවල් උනාට හරි මේ ගණන් ටික කරන්න ඕනේ ගෙදරදී මේක ද්විමේ සංඛ්‍යා කරන්න තියෙනවාට දැන් උදාහරණයක් විදියට ඔය 40 කියන එක පුතාට තියෙන 2කින් බෙදාගෙන යන්න ඊට පස්සේ වාට තියෙන 0.25 කියන එක 2කින් වැඩි කරගෙන යන්න හරිද පුතේ ඒ විදියට අපි ඊට පස්සේ 64.8 මේක නම් පහ ලියා ගන්න ගෙදරදී කරලා පුළුවන් නම් මට උත්තර එවන්න ඒත් එක පුතේ පොඩ්ඩක් මේ
ඔයගොල්ලෝ පළවෙනි ටියුට් එකත් හොඳට බලා ගන්න. මොකද පැයක් වෙන් වෙනවා පළවෙනි ටියුට් එකට. ඊළඟ පැය මේකට පාඩම් දෙකම ඉස්සරහට ඇදීගෙන යනවා. ඒ ටිකත් කියවලා තියාගන්න ඕනේ. පළවෙනි ටියුට් එක හම්බෙච්ච නැති දරුවෝ ඉන්නවනම් කියන්න. ලබන සතියේ ටියුට් එකත් ඕනේ අනිවාර්යෙන්. පුතේ දැන් මේ ගණන් ටික ඔයාලා ලබන සතියේ හදන්න ඉන්න එපා. හරි දැන් ඔයාලට වෙලාව තියෙනවා 4:00 වෙනකන් ඔයාලට දැම්මම හදන්න පුළුවන්. පුළුවන් නම් 4:00 වෙන්න කලින් මට උත්තර ටිකත් එවන්න. දැම්මම එවන්න. මේ එහෙම කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඒතකොට ඉවරයිනේ. මේ කතාව ඉවරයිනේ එතනින්. අදට අවශ්‍ය කරන ටික ඉවරයි. හරි. එහෙනම් පුතේ අපි ඊළඟ දවසේ හම්බෙමු. ඉතින් අපි ඔයා මේ කරන කරුණු කාරණා නිතර හැමතිස්සෙම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. නැත්තම් ටික කාලයක් යනකොට මේව අමතක වෙනවා. ඒක තමයි ස්වභාවය. එහෙනම් පුතේ අපි ඊළඟ දවසේ පන්තියෙන් හම්බෙමු. එතෙක් ඔයගලන්ට ප්‍රාර්ථනා කරනවා සුබ දවසක් කියලා. ආයිබෝවන් පුතේ. ආයිබෝවන්.